ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, දැන් මේ පිරිස සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ වටිනා ධර්මයක් ශ්‍රවණය කරන්නට. ඒ නිසා හැමදෙනාම මුලින්ම මේ කය එක තැනක තියනවා වගේ හිතත් එක තැනක තබාගෙන නොයෙක් අරමුණු වල සිත දුවන්නට නොදී බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම වමනාවෙන් මේ මොහොතේද මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. කුමක් නිසාද? පින්වතුනි, අතීතයේ ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝණතරම් මේ ලෝකේ පහළ වෙන්න ඇති මේ සසර දුක්ගිනි නිවෙන සද්ධර්මයේ භාග්‍යතුන් වහන්සේලා දේශනා කරන්නට ඇති. අපිත් මිනිස්සු වෙලත් ඉපදෙන්න ඇති. නමුත් ඇස් නැත්තෝ වගේ කන් නැත්තෝ වගේ අපි මේ ධර්මයේ නොඅසපු නිසා නොබලපු නිසා තාම මේ දුක් සහගත සසරේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මේ අත දුවන සැරිසරන ඇත්තු වෙලා අපි පින්වතුනි, අද දවසේදී හරි අපිට මේ ශාසනය උදව් කරගෙන සද්ධාවෙන් බණ අහලා ධර්මයේ ශ්‍රවණය කරලා මේ මගපල නුවණ පහදා ගන්නට පුළුවන් වුණොත්, උපදවා ගන්නට පුළුවන් වුණොත්, ඒ තමයි මේ දුක්සහගත සසර ගමනේ අවසානය. මම හිතනවා අද දවසේද බොහෝම වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කළොත් අපි ලැබපු මනුෂ්‍ය ජීවිතයේ හිස් නොවන වටිනා අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම අපි දන්නවා ඊතා චූටි පිනක් කරලත් මේ හැම කෙනාගේම අහිංසක බලාපොරොත්තුවක් තියෙනවා. ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු. ආශ්‍රව ධර්ම ශය කරලා මේ සියලු දුකෙන් මිදෙන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් වෙනදා ප්‍රාර්ථනාවකට පමණක් සීමා වෙච්ච ප්‍රාර්ථනාවක් තුලින් විතරක් අපි දැනගත්ත ඒ ආශ්‍රව ධර්ම කියන්නේ මොනවද? ඒ ආශ්‍රව ධර්ම අපේ ජීවිතෙන් අපිට හම්බ වෙන්නේ කොහොමද? ඒ ආශ්‍රව ධර්ම අපිට නැති කරන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා ප්‍රාර්ථනාවෙන් ඔබට ගිය දැකීමක් අද දවසේදී මේ පින්වුතුන්ට ඇති කරගන්න පුළුවන් මේ දේශනාව ශ්‍රවණය කළොත්. ඒ අවබෝධය ලබා දෙන්න පහසු වෙන උපකාරී වෙන දහම් පරයයක් තමයි අද දවසේ මම මේ ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් ලැබුවේ. ඒ විශේෂයෙන්ම මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ සම්මා දිට්ඨි සූත්‍රය මුල් කරගෙන අද මේ ධර්ම දේශනාව පවත්වන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ දේශනාව මේ සූත්‍රය තුල තියෙන දහම් කරුණු විස්තර කරන්නට කලින් අපේ ජීවිත ගැන, අපේ සසර ගැන පොඩි මතක් කිරීමක් කළොත් හොඳයි කියලා මට හිතුණා. ඒ ටික මතක් කළා මේ සූත්‍රය විස්තර කළ යුතුයි. එතකොට මේ සූත්‍රයේ තියෙන අර්ථය තේරුම් කරගන්නට උත්සාහය තව ටිකක්වත් ඇති වෙයි කියන අදහසින් මම මෙන්න මේ ටික මතක් කරනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කොටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනං සන්දහවතං සංසරිතං මමං චේවතුම් මහා කංච. මහණෙනි, මේ සසර අති දීර්ඝයි. මේ කොච්චර දීර්ඝද කියලා කියනවා නම් පුබ්බා කොටින පඤ්ඤායති, මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ. මුල් කෙලවරක් පණවන්න පුළුවන් කමක් නැහැ. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා, තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා නුඹලත් මාත්
බොහෝ කලක් සසර හේමියත දුවන ලදි සැරිසරන ලදි කියලා පෙන්වනවා. ඒ නිකම්ම දිව සැරිසරුවා නෙමෙයි. මේ දීර්ඝ සංසාරේ එනකොට තමන්ගේ ආදරණීය මව් මරුණු දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි. පියාමල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි. ඒ වගේම තමන්ගේ දුව පුතා සහෝදර සහෝදරි ඥාති හිතේසින් මරුණු දුකට අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් වෙන වෙනම සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වනවා. ඒ විතරක් නෙමෙයි තිරිසන් ආත්මවල ඉපදුණු වෙලාවලදී තමන් මරණයටපත් වෙනකොට මස් පිණිස මරනකොට ගෙල සිඳින වෙලාවේදී ගලාගෙන ගිය ලේ එකතු කරන්න පුළුවන් නම් ඒත් මේ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වනවා. පින්වතුනි භවයෙන් වැහිලා නිසා අද අපිට පේන්නේ අපිට නොපෙනුනත් භවයේ තුල ඒබඳු දුකක් තියෙන නිසා භවයේ ඉන්න සත්වයෝ ඒබඳු දුකක් විඳින නිසායි ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ. ඉතින් මේ තරම් මහ විශාල දුකක් වින්දා යාපි මේ දුක තව කොච්චරක් විඳින්න තියනවද කියන එක අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අද දවසේ අපි කොහොම හරි උත්සාහයක් යොදන්නට ඕනේ, වීරියක් ඇති කරගන්නට ඕනේ මේ ශාසනය තුලදීම මේ සියලු දුක අවසන් කරන මඟඵල නුවණක් ලබා ගන්නවා කියලා. ඉතින් ඒ සඳහා ඒබඳු කලන අදහසක් ඇතිවම අපි මේ සූත්‍රයේ අර්ථය ටිකක් පරීක්ෂණය කරලා බලමු. පින්වතුනි මම මුතින් මතක් කළා අද ධර්මදේශන සඳහා මාතෘකා කළේ මම මජ්ක්‍ධිම නිකාය සබ්බාසව සූත්‍රය. මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලෙදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මහණෙනි කියලා ආමන්ත්‍රණය කළා. ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ කියලා භාග්‍යතුන් වහන්සේට ප්‍රතිඋත්තර දුන්නා. මහණනි මම නුඹලාට සියලුම ආශ්‍රව ධර්මයන් සංවර කරන ප්‍රතිපදාව කියලා දෙන්නා. සියලුම ආශ්‍රව ධර්ම සංවරය කරන ප්‍රතිපදාව කියලා දෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. මොකද්ද? හොඳට දකින්න පොඩි කරුණු දෙකක්. සියලුම ආශ්‍රව ගෙවා ගන්න තියෙන්නේ සියලුම ආශ්‍රව ධර්ම සංවර කරගන්න කරුණු දෙකක් පෙන්නනවා. ඥානතෝහම් වික්කවේ පස්සතෝ ආස්වානං khයං වදාමි. මහණනි මම දන්න කෙනාට දකින්න කෙනාට ආශ්‍රවයක් ඡය වීම කියමි. කිංචි භික්ඛවේ ඥානතෝ කිංචි පස්සතෝ ආසවානං khයෝ හෝති khයං වදාමි. මහණනි කුමක් දන්න කුමක් දකින්න කෙනාට ආශ්‍රවයක් ඡය වීමයි කියමිද? එතකොට මුලින් මතක් කළා දන්න කෙනාට දකින්න කෙනාට ආශ්‍රයයක් ඡය වීම වෙනවා. එතකොට කුමක් දන්න කුමක් දකින්න කෙනාටද? යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත්. මෙන්න මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන ධර්මතා දෙක දන්න කෙනාට මේ ආශ්‍රව ක්ෂය කර ගන්නට පුළුවන්. සියලුම ආශ්‍රව සංවර කර ගන්නට පුළුවන් කියලා දේශනා කළා. එතකොට මේ සියලුම ආශ්‍රව ධර්ම සංවර කරගන්න පුළුවන් වෙන ඒ යෝනිසෝ මනසිකාරය කියලා බුදුරජාන් වහන්සේ පෙන්වුවේ කොහොමද? කොහොමද ඒ තුලින් අපේ ආශ්‍රව සංවර වෙන්නේ
කියලා අපි ටිකක් දකින්නට ඕනේ. ඒ යෝනිසෝ මනසිකාරය නැති වුණොත් කොහොමද මේ ආශ්‍රව ගෙවෙන්නේ නැත්තේ, සංවර නොවෙන්නේ? ඒ ආශ්‍රව නොගෙවෙන, සංවර නොවන ඒ ක්‍රමය අපි අපේ ජීවිතයෙන් දැනගන්නේ කොහොමද, දැකගන්නේ කොහොමද කියන මෙන්න මේ ටික අපිට දැනගන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා දන්න කෙනාට දකින්න කෙනාට ආශ්‍රයක් ඡේවීම කියමි, නොදන්න කෙනාට නොදකින්න කෙනාට නෙවෙයි. කුමක් දන්න කෙනාට දකින්න කෙනාටද? යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරය. දැන් මෙතනදී යෝනිසෝ මනසිකාරය කියනකොට 10 දෙනෙකුට මේ කාරණාව කිව්වොත් 10 දෙනෙකුගෙන් ඇහුවොත් අර්ථ 10ක් කියයි. අයෝනිසෝ මනසිකාරය ගැන ඇහුවොත් එක එක්කෙනා තම තමන්ට වැටහෙන විදිහට කියයි. නමුත් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකේටද, අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකේටද කියලා හඳුනා ගන්නට ලක්ෂණ ටිකක් අපිට පෙන්වුවා. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොකද්ද? නූපන්නා වූ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යා ආශ්‍රවේ නූපදීනං, උපන්නා වූ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යා ආශ්‍රවේ දුරු වේිනං, අන්න ඒ විදිහට හිතන එකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. නූපන්නා වූ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව උපදීනං, උපන්නා වූ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යා ආශ්‍රවය වැඩෙයි නම් මෙන්න මේ ක්‍රමයට කියනවා අයෝනිසෝ මනසිකාරය. ඔන්න හොඳ උත්තරයක් බුදුරජාණන් වහන්සේ දෙනවා. යෝනිසෝ මනසිකාරය කියලා මොනවම හරි දෙයක් ගන්න එපා. අයෝනිසෝ මනසිකාරය කියලා මොනවම හරි දෙයක් හිතන්න එපා. මෙන්න මේ ලක්ෂණ දෙකෙන් හඳුනා ගන්න පෙන්වුවා බුදුරජාණන් වහන්සේ. මෙන්න මේ අර්ථය සම්පාදනය වෙන විදිහට උපං ආශ්‍රව ධර්ම දුරු වෙන, නූපං ආශ්‍රව ධර්ම නූපදින විදිහේ අර්ථය සිද්ධ වෙන විදිහට යමක් ඕගොල්ලෝ හිතයි නම් ඒ හිතීමේ ක්‍රමය කුමක් වුණත් ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. උපං නූපං ආශ්‍රව ධර්ම උපදින, උපං ආශ්‍රව ධර්ම වැඩෙන විදිහට හිතනවා නම් හිතීමේ ක්‍රමය කුමක් වුණත් ඒ හිතීමට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. ඔන්න දැන් යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් කියන ධර්මතා දෙක පෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ති භික්ඛවේ ආසවා දස්සනා පහතබ්බා. දර්ශනෙන් දුරුකට යුතු ආශ්‍රව ධර්ම තියෙනවා. අත්ති භික්ඛවේ ආසවා සංවරා පහතබ්බා. සංවරයෙන් දුරුකට යුතු ආශ්‍රව තියෙනවා. අත්ති භික්ඛවේ ආසවා පටිසේවනා පහතබ්බා. එතකොට පරිභෝග කිරීමෙන් දුරුකට යුතු ආශ්‍රවයක් තියෙනවා. අත්ති ආසවා අදිවාසනා පහතබ්බා. ඉවසීමෙන් ගෙවා ගන්නට ඕනේ ආශ්‍රවයක් තියෙනවා. අත්ති ආසවා පරිවර්ජනා පහතබ්බා. අයින් කරලා දුරු කරලා ගෙවා ගන්නට ඕනේ ආශ්‍රවයක් තියෙනවා. අත්ති ආසවා විනෝදනා පහතබ්බා. නැති කරලා ගෙවා ගන්නට ඕනේ ආශ්‍රවයක් තියෙනවා. අත්ති ආසවා භාවනා පහතබ්බා. භාවනාවෙන් ගෙවා ගන්නට ඕනේ ආශ්‍රවයක් තියෙනවා කියලා ආශ්‍රව ධර්ම 7ක් ගැන පෙන්වුවා. මෙන්න මේ කාරණාව ගැන අපි ටිකක් නුවණින් විමසන්නට ඕනේ, නුවණින් බලන්නට ඕනේ. මෙතනදී මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළා
දර්ශනයෙන් පහකට යුතු දැකීමක් ඇති කරගෙන දුරුකට යුතු ආශ්‍රව තියෙනවා. එතකොට මේ දැකීමක් ඇති කරගෙන දුරු කරන්නට ඕනේ ආශ්‍රවය මොකද්ද? නෙමෙයි ditth ආශ්‍රවය. ditthි ආශ්‍රවය. ඊගාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්පුරුෂයන් නොදන්නා වූ නොදක්නා වූ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැති අන්ධ බාල පෘථග්ජන තෙමේ මෙනෙහි කළ යුත්තේ මොකද්ද මෙනෙහි නොකළ යුත්තේ මොකද්ද කියලා දන්නේ. උන්න හොඳ මිම්මක් දෙනවා. බුද්ධ ආදී සත්පුරුෂයන් නොදන්නා වූ නොදක්නා වූ සත්පුරුෂයන් ඇසුරු නොකළාම සත්පුරුෂයන් නොදකිනකොට සද්ධර්මයේ නොවසනකොට ඇති වෙලා තියෙන පාඩුව මොකද්ද තමයි මොකද්ද මෙනෙහි කළ යුත්තේ මොකද්ද මෙනෙහි නොකළ යුත්තේ මොකද්ද කියන කාරණා දෙක දන්නේ. ඒ කියන්නේ හොඳ නරක දෙක දන්නේ. ඊට පස්සේ එයාට වෙන්නේ මොකද්ද? දැන් සත්පුරුෂයන් ඇසුරු නොකළ නිසා මෙනෙහි කළ යුත්තේ මෙනෙහි නොකළ යුත්තේ දෙක නොදන්නා තැනටපත් වුණා. ඒතකොට අනිත් පැත්ත හොඳට මතක තියාගන්න ඕනේ සත්පුරුෂය ඇසුරු කරන්ට ලැබෙනවා සද්ධර්මය අහන්නට ලැබෙනවා කියලා කියන්නේ වෙන මොකුත් නෙමේ අපේ ජීවිතයට යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන ධර්මතා දෙක ලැබෙනවා. එතකොට සත්පුරුෂ ඇසුර නැති කෙනාට මෙනෙහි කළ යුත්තේ මෙනෙහි නොකළ යුත්තේ දෙක මොකක්ද කියලා තේරුම් කරගන්න දැනගන්න ලැබෙන්නේ නැහැ. දැන් එහෙම නොලැබුණාම මෙනෙහි කළ යුත්තේ මොකක්ද කියලා නොදන්නකොට මෙනෙහි නොකළ යුත්තේ මොකක්ද කියලා දන්නේ නැතිකොට ඒ කියන්නේ මෙන්න මේ ධර්මය මෙනෙහි නොකළ යුතුයි කියලා දන්නේ මේ ධර්මය මෙනෙහි කළ යුතුයි කියලා දන්නේ. එතකොට මෙන්න මේ නොදන්නාකම නිසා යමක් මෙනෙහි නොකළ යුතුයි නම් එයා ඒ දේ මෙනෙහි කරනවා. යමක් මෙනෙහි කළ යුතුයි නම් ඒ දේ මෙනෙහි නොකරනවා. මොන්න දැන් එයාගේ ජීවිතයට ඇතිවෙච්ච ඊගාව පාඩුව තමයි මෙනෙහි කළ යුත්තේ නොකළ යුත්තේ දෙක නොදන්නකොට සත්පුරුෂ ඇසුර නැති වුනහම මොකද උනේ? සද්ධර්මය අහන්ට නැති වුනහම මොකද උනේ? මෙනෙහි කළ යුත්තේ මෙනෙහි නොකළ යුත්තේ දෙක තේරුම් කරගන්න බැරි වුණා. මෙනෙහි කළ යුත්තේ මෙනෙහි නොකළ යුත්තේ තේරුම් කරගන්න බැරි වුනහම මොකද උනේ? යමක් මෙනෙහි නොකළ යුතු නම් ඒ දේ මෙනෙහි කරනවා. යමක් මෙනෙහි කළ යුතු නම් ඒ දේ මෙනෙහි නොකරනවා. යමක් මෙනෙහි නොකළ යුතු නම් ඒ මෙනෙහි කරන එයාට උපං කාමාශ්‍රවය භවආශ්‍රවය අවිද්‍යාශ්‍රවය වැඩෙනවා. නූපං කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රවය උපදිනවා. යමක් මෙනෙහි කළ යුතුයි නමුත් ඒක මෙනෙහි නොකරනවා නම් ඒකත් එයාට උපං කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව කියන මේ ආශ්‍රය වැඩෙනවා. නූපං කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රය උපදිනවා. ඔන්න සත්පුරුෂයෝ හම්බ නොවෙනකොට සද්ධර්මයේ නොදකිනකොට සද්ධර්මයේ නොඇසෙනකොට තියෙන පාඩුව තමයි උපං ආශ්‍රව ධර්ම වැඩි වෙලා නූපං ආශ්‍රව ධර්ම උපදින තත්වයටපත් වෙනවා. මේ චරිතය මේ ලක්ෂණය අපේ ජීවිතයේ පවතිනවා නම් තියෙනවා නම් අපි වචනෙන් කොච්චර ප්‍රාර්ථනා කළත් ආශ්‍රව ධර්මයන් ක්ෂය වේවා ක්ෂය කරගන්න ලැබේවා කියලා එක වෙන්නේ නැහැ. මොකද මේ ආශ්‍රව ධර්ම ක්ෂය වෙනවද නැද්ද කියන කාරණාව
තමන් එහෙම කටයුතු කරනවද නැද්ද කියන කාරණාව මත පදනම් වෙලා තියෙන්නේ. ආශ්‍රව ගෙවා ගන්නට නැති කරන විදිහට කටයුතු කළොත් ආශ්‍රව නැති වෙනවා. නොකළොත් ආශ්‍රව නැති වෙන්නේ නැහැ. ඒක ප්‍රාර්ථනා කළාට පමණකින් ලැබෙන දෙයක් නෙමෙයි. ප්‍රාර්ථනා කරන්න එපා කියනවා නෙමෙයි. ප්‍රාර්ථනාවට පමණක් සීමා නොකළ යුතුයි. සත්පුරුෂ ඇසුර නැති වුනහම සද්ධර්මය අහන්ට නොලැබෙනකොට හොඳ නරක දෙක මෙනෙහි කළ යුත්ත නොමෙනෙහි කළ යුත්ත නොතේරෙනකොට මෙනෙහි කළ යුත්ත අතහැරලා නොමෙනෙහි කළ යුත්ත මෙනෙහි කරනකොට ආශ්‍රව නූපං ආශ්‍රව කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රය උපදිනවා. උපං එක වැඩෙනවා. මෙන්න මෙයාට මෙනෙහි නොකළ යුත්ත මෙනෙහි කරන මෙනෙහි කළ යුත්ත මෙනෙහි නොකරන මේ ආශ්‍රිතවත් පෘතජ්ජනයා මෙනෙහි කරන්නේ කොහොමද? මෙන්න මේ විදිහට. අතීතේ මම හිටියද දන්නේ නැහැ. අතීතේ මම හිටියනම් කොහේ ඉන්න ඇද්ද? මොන වගේ කෙනෙක් වෙලා ඉන්න ඇද්ද? අතීතේ මම කොහොම ඉපදිලා කොහොම වෙයිද වෙන්න ඇද්ද කියලා ඔන්න ඔය විදිහට හිතනවා. ආපහු එයා හිතන මේ අයෝනිසෝ මනසිකාරයේ ලක්ෂණේ බුද්ධ ආදී සත්පුරුෂයන්ගේ සද්ධර්මයේ තේරුම් කර නොගත්ත මනසක ලක්ෂණ ටික මේ කියන්නේ. ආපහු හිතනවා අනාගතේ අපි උපදීද කොහේ උපදීද කොහොම උපදීද කොහොම වෙල කොහොම උපදීද කියලා ඔන්න ඔය විදිහටයි යා මෙනෙහි කරන්නේ. මෙහෙම මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? චන්නං දිට්ඨිනං අඤ්‍යතරං දිට්ඨි උප්පජ්ජති. අර දෘෂ්ටි හයක් තියෙනවා. මේ හයෙන් මොකක් හරි එකක් උපදිනවා. මොකද්ද? ස්ථීර වශයෙන් සත්‍ය වශයෙන්ම මට ආත්මයක් තියෙනවා. මොකද ඇයි අතීතයේදී මගේ ආත්මය තමයි මේ විදිහට ඉපදලා හිටියේ. දැන් මේ කරන කර්ම කුසලෝ අකුසල කර්ම රැස් කරගෙන මගේ ආත්මය තමයි එහා පැත්තට විපාක වශයෙන් යන්නේ කියලා වගේ අදහස් වලින් ස්ථිර ආත්මයක් තියනවා කියන අදහසක් හෝ ඇති වෙන්න පුළුවන්. නැත්තම් මට ආත්මයක් නැහැ කියලා ඇති වෙන්න පුළුවන්. නැත්තම් මගේ ආත්මය අනාත්මය ආත්මය හඳුනනවා කියලා ඇති වෙන්න පුළුවන්. මගේ අනාත්ම වූ අනාත්මය ආත්මය හඳුනනවා කියලා ඇති වෙන්න පුළුවන්. නැත්තම් මේ හිතන කියන කරන කර්ම රැස් කරගන්නා වූ මම ඉපදෙනවා කියලා මෙන්න මේ වගේ දෘෂ්ටි ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ දිට්ඨියට කියනවා දිට්ඨි විසෝකයක්, දිට්ඨි කාන්තාරයක්, දිට්ඨි හුලක්, දිට්ඨි ගහනක්, දිට්ඨි පඹ ගාලක් කියලා කියනවා. මෙන්න මේ ටිකට මේ ටික නැතිකරන්න පුළුවන් දර්ශනයකින්. එතකොට ඔන්න ඔය ටික ඇති වෙන්නේ කාටද? මෙනෙහි කළ යුත්තේ මෙනෙහි නොකරනකොට මෙනෙහි නොකළ යුත්තේ මෙනෙහි කරන ආශ්‍රිතවත් පුතඥයට ওই දෘෂ්ටිය ඇති වෙනවා. ওই දෘෂ්ටිය ගෙවා ගන්නට තියෙන්නේ මොකෙන්ද? දර්ශනයකින්. මොකද ඒ දර්ශනය බුද්ධ ආදී සත්පුරුෂයන් දන්නකොට දකින්නකොට සත්පුරුෂ ධර්මය අහනකොට ලැබෙන වාසිය තමයි මේ මෙනෙහි කළ යුත්තේ නොමෙනෙහි කළ යුත්තේ දෙක දැනගන්න පුළුවන්. දන්නකොට නොමෙනෙහි කළ යුත්තේ අතහැරලා මෙනෙහි කළ යුත්තේ ගන්නට පුළුවන්. එතන මොකද්ද දැන් මේ මෙනෙහි කළ යුතු ඌ මෙනෙහි කළ යුතු ධර්මතාවය මොකද්ද? ධර්මය නොදන්නා පුද්ගලයා මෙනෙහි කළ යුතුයි. නමුත් මෙනෙහි නොකරන
ධර්මයේ දන්නා කෙනා මෙනෙහි කරන ඒ ධර්මය මොකද්ද? මේ දුකයි කියලා, මේ දුක ඇති වෙන්නේ මෙහෙමයි කියලා, මේ දුක නැති වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා, මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය නුවණින් මෙනෙහි කළ යුතුයි. ඔන්න ඔය ටික නුවණින් මෙනෙහි කළනකොට උපං ආශ්‍රව ධර්ම දුරු වෙනවා, නූපං ආශ්‍රව ධර්ම නූපදිනවා. ඔන්න ඔය දර්ශනයෙන් ගෙවන්නට ඕනේ අන්න අර ඉස්සෙල්ලා මම මතක් කළ ආශ්‍රව ධර්ම හතෙන් තියෙන දර්ශනයෙන් පහක යුතු ආශ්‍රව, දිට්ඨ ආශ්‍රවය. දැන් තව කාරණා හයක් ඉතුරු වුණා. කාරණා හයක් ඉතුරු වුණා. මොකද්ද කාරණා හය? අත්‍ය ආසවා සංවරා පහතබ්බා. සංවරයෙන් ගෙවා ගන්න ඕනේ ආශ්‍රව කියලා තියෙනවා. ඇසුරු කිරීමෙන් පටිසේවන පහතබ්බා. ආශ්‍රව තියෙනවා ඇසුරු කිරීමෙන්. ඊට පස්සේ ඉවසීමෙන් ගෙවා ගන්න ඕනේ ආශ්‍රව තියෙනවා. දුරු කිරීමෙන් ගෙවා ගන්න ඕනේ ආශ්‍රව තියෙනවා. නැති කිරීමෙන් ගෙවා ගන්න ඕනේ ආශ්‍රව තියෙනවා. භාවනාවෙන් ගෙවා ගන්න ඕනේ ආශ්‍රව තියෙනවා. දැන් ආශ්‍රව ධර්ම හතරෙන් කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන ආශ්‍රව ධර්ම හතරෙන් දිට්ඨාශ්‍රය කියන ටික අතහැරෙනවා. අන්න අර දර්ශනයෙන් පහකට යුතු ආශ්‍රව කියලා පෙන්වුවේ. ඒ දර්ශනය දකිනකොට දිට්ඨාශ්‍රවය අතහැරෙනවා. දැන් කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන ඉතුරු තුන් ආශ්‍රව තුන හොඳට දකින්න හැම කෙනාගේම ජීවිතයේ ඇසුරු වෙන්නේ උන් ඔය හය පොලේ. මේ දැන් බාහිර කාරණා හයක් දකින්න එපා. ඕගලන්ගේ මේ ආශ්‍රව ධර්ම හඳුනා ගන්න ක්‍රමයක් මම මේ කියන්නේ. ඕගලන්ගේ ජීවිතයේ අවස්ථා හයක් පෙන්වුවා බුදුරජාණන් වහන්සේ. උපං අවිද්‍යා, කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන මේ ආශ්‍රව වල වචන ඕගොල්ලෝ නොදන්නවා වෙන්න පුළුවන්. ආශ්‍රව කියන එක හඳුනන්නෙත් නැති වෙන්න පුළුවන්. මොකද අපි කවුරුවත්ම හිතලා මේව කරගෙන නැහැ. මෙන්න මේ ටිකටයි කාමාශ්‍රව කියන්නේ, මම පොඩ්ඩක් මේක ඇති කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. මෙන්න මේකයි භවආශ්‍රය, මෙන්න මේකයි අවිද්‍යාශ්‍රය කියන්නේ. මේවා මම ඇති කරගන්න ඕනේ කියලා කවුරුත් ඇති කරගත්තද? නැහැ. ඇති වෙලා තියෙනවා. කොහොමද ඇති උනේ කියන එක පෙන්වන්නම් මම. අන්න ඒ ටික පෙන්වන්න. මේ එතකොට මේ ආශ්‍රව කියන එක ඕගොල්ලෝ දන්නේවත් නැහැ. නමුත් ඇති වෙලා. මොකද ඇති වෙන ක්‍රමය තිබිලා තියෙනවා ජීවිතේ. ඒ ඇති වෙන ක්‍රමය ජීවිතේ තියෙනවා. අපි නොදන්නාට අපේ ජීවිතයේ 6 පොලකින් ඕගොල්ලෝ ජීවත් වෙනවා කියලා කියන්නේ ඔන්න ඔය 6 අවස්ථාව ඇසුරු කරන එක. ඔය ඇසුරු කරන 6 අවස්ථාව තුල ඒ ඇසුරු කරපු විදිහට ඔන්න ඔය ආශ්‍රව කියන ටික වැඩිලා තියෙනවා. වචන නැතත් වෙලා තියෙනවා. ජීවිතයේ ඕගොල්ලන්ට මේ පින්වතුන්ට ජීවත් වෙනකොට ජීවත් වෙනවා කියලා කරන්ට තියෙන්නේ ඔන්න ඔය 6 පොලක කටයුතු කරන එක. ඔය කටයුතු කරනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන ක්‍රමය මෙන්න මෙහෙම ජීවත් වුණොත්, මෙන්න මෙහෙම කටයුතු කළොත් මේ ආශ්‍රව ගෙවෙනවා. එතකොට වචන කියන එක දන්නෙත් නැති වෙයි ඕගොල්ලෝ. ඕගොල්ලෝ ආශ්‍රය කරනවා කියලා මේ අපි කරන්න කියන එකක් දන්නෙත් නැති වෙයි. නමුත් මේකේ සාධාරණ අර්ථයක් තියෙන්නත් එපා. ආශ්‍රව කියලා වචනයක් දන්නෙත් නැතුව ඒක උපන්නා නම් එහෙනම් ඒක නොදන්නවා වුණත් ක්‍රමයක් තියෙනවා නම් නැති වෙන ක්‍රමයක් දෙනව නැති වෙයිනේ. මෙතනදී වෙහෙසකින් තොරව, අපහසුවකින් තොරව මේ පర్యాయ ක්‍රමය ඉගෙන ගත්තොත් ඕගොල්ලන්ට ආශ්‍රව ධර්ම ක්ෂය කරගන්න පුළුවන්. ඒකෙදී මෙන්න මේ දේවල් දිට්ඨාශ්‍රය කියන්නේ මෙන්න මේක නේද කියලා මහා ලොකුට ඉගෙන ගත්තේ නැහැ. කිසිමම දෙයක් දිට්ඨාශ්‍රය කියන නමවත් සමහරට දන්නේ නැති වෙයි.
කාමාශ්‍රය කියන්නේ මෙන්න මේකයි නේද? දැන් මම මෙහෙම මතක් කළාට ඕගොල්ලෝ ආපහු වෙහෙසටපත් වෙන්න එපා. අනේ අපි මේ දිට්ඨාශ්‍රය කියන්නේ මොකද්ද? ඕවා ඉතින් අපිට තේරෙන්නේ නැහැනේ. කාමාශ්‍රය කියන්නේ මොකද්ද? භවආශ්‍රය, අවිද්‍යාවාශ්‍රය කියවට අපිට තේරෙන්නේ නැහැනේ. අපි නැති කරගන්නේ කොහොමද මේ වගේ තැනකින්? මන් දුස්සහයි වෙන්න එපා. අපි ඕවා අපිට ඕවා නොතේරුණා කියලා ඇති නොවුණාද? ඇති වුණානේ. ඒව ඇති වුණා නම් අපිට ඒව ගැන දැනුමක් නැතුව එහෙනම් නැති වෙන්නත් පුළුවන්කම තියෙන්න ඕනේ. මොකද ඇති වෙච්ච ක්‍රමය අපි හොයාගෙන ඒ ක්‍රමය නැති වෙන්න උපහායක් යෙදුවොත් නොදන්නා මට්ටමෙන්ම ඒවත් නැති වෙලා යයි. එතකොට මෙතනදී තේරුම් කරගන්නට ඕනේ අපි මේ සියලුම ආශ්‍රව සංවර කරන පරයයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඔක්කොම එක ගත්තාම මම ඔය 7 ක්‍රමයක් සබ්බාස සූත්‍රයේ 7 ක්‍රමයක් පෙන්නකොට පොතේ තියෙන කාරණා 7ක් දකින්න එපා. අමුතුවෙන් ආශ්‍රව ධර්ම කාරණා 7ක් දකින්න එපා. තමන්ගේ ජීවිතයෙන් ඉස්සෙල්ලා ගම්මු තමන් හැසිරෙන ජීවිතයේ අවස්ථා 7ක් ඔය 7 පොලේම ඔය තැන් 7කින්ම අපි තුල මේ ditthි ආශ්‍රව, කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන ආශ්‍රව ධර්ම උපන් එක වැඩි වෙන්න, නූපන් එක උපදින්න පුළුවන් හැකියාව තියෙනවා යම් විදිහකට හැසිරුණොත්. ඔය 7 පොලේ යම් විදිහකට කටයුතු කළොත් උපන් කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව ප්‍රහීන කළ නූපන් එක නූපදීමේ හැකියාව තියෙනවා. එතෙන්ට ගේන්නයි බුදුරජාණන් වහන්සේ මුලින් මතක් කළේ දන්න කෙනාට, දකින්න කෙනාට ආශ්‍රයක් ඡය වීම කියමි, නොදන්න කෙනාට, නොදකින්න කෙනාට නෙමෙයි කියලා. ඔන්න ඔය කාරණා දෙක පදනම් කරගෙනයි තියෙන්නේ. ඒක මම බෙදලා පෙන්නන්නම්. ඉස්සෙල්ලා දකින්න මේ ක්‍රම 7 ජීවිතයෙන් තියෙන ක්‍රම 7ක් එකක් තමයි මේ දුක ඇතිවීම, මේ දුක නැතිවීම, මේ දුක නැති කරගෙන මගයි කියලා ඕගොල්ලෝ හිතුවොත් හිතනවා නම් අන්නේ ඒ ක්‍රමයට ආශ්‍රව 4 දිට්ඨාශ්‍රවය කියලා යමක් තියෙනවා නම්, උපන් දිට්ඨියක් තියෙනවා නම් ඒක දුරු වෙනවා, නූපන් දිට්ඨිය උපදිනවා. ඉතින් මේ දුක ඇතිවීම නැතිවීම නැති කරන මග කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට මෙනෙහි නොකරනවා නම් උපන් දිට්ඨිය වැඩෙනවා, නූපන් දිට්ඨිය උපදිනවා. ඔන්න දැන් ජීවිතයෙන් එක අවස්ථාවක් තමයි Tamanට මේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් Taman හිටියද නැද්ද, උපදීද නැද්ද කියලා යමක් මෙනෙහි කරනකොට ඔන්න ඔය විදිහට මෙනෙහි කළොත් උපදිනවා මේ දෘෂ්ටිය, ditthාශ්‍රවය. මෙනෙහි නොකළොත් මේ දුකයි දුක ඇතිවීමයි කියලා මෙනෙහි කළොත් ඒ දෘෂ්ටිය දුරු වෙනවා. ඔන්න ඒක දර්ශනයකින් පහකට යුතුයි. නුවණින් දැක්ක යුත්තක්. ඊට පස්සේ දැන් ජීවිතයෙන් දැකලා ජීවිතය තුල දැක කෙලෙස් ගෙවා ගන්න, ආශ්‍රව ගෙවා ගන්න ක්‍රමයක් තියෙනවා. එකක් තමයි සංවරා පහතබ්බා කියලා කිව්වේ. ඔගොල්ලෝ ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රිය ටික පරිහරණය කරනවා. ඔගොල්ලෝ ජීවත් වෙනවා කියලා කියන්නේ මේ ආයතන ටික පරිහරණය කරන එක අවස්ථාවක්. උන අවස්ථා 6 ඉස්සෙල්ලා හඳුනගමුක අපේ ජීවිතේ. රූප බලනවා, ශබ්ද අහනවා, ගන්ධ සුවඳ බලනවා කියලා මේ ඉන්ද්‍රිය පරිහරණය කරන එක ජීවිතේ එක් අවස්ථාවක්. ඊගාවට ස්වාමීන් වහන්සේලාට නම් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස අපි කියමු Tamanට නම් ගෙයක් දොරක් හදා ගන්නවා, ආහාර පාන ටිකක් ගන්නවා, ඇඳුම් පැළඳුම් ගන්නවා, බෙහෙත් හෙත් ගන්නවා කියන කාරණාව ජීවිතයේ පැවැත්මට තව එක සංසිද්ධියක්, එක අවස්ථාවක්. ඊට පස්සේ Tamanට මැසි මදුරුව
මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් සීතලෙන් අවුවෙන් උස්නෙන් කරදර ඇති වෙනකොට පීඩා ඇති වෙනවා කියන එක ජීවිතේට හම්බ වෙන තව එක් අවස්ථාවක්. ඊට පස්සේ යාළුවෝ ඇසුරු කරන්න වෙනවා, මිත්‍රයෝ ඇසුරු කරන්න වෙනවා, නොයෙක් වටපිටාව ඇසුරු කරගෙනයි ජීවත් වෙන්න වෙන්නේ කියන එක තව එකක්. තමන්ගේ හිතට නොයෙක් විදිය අරමුණු ගලාගෙන එනවා, ඒවට මුණ දෙන්න වෙනවා කියන එකත් එකක්. ඒ වගේම ජීවිතය ගැන අවබෝධය ඇති කරගන්න අවශ්‍ය කාරණා තියෙනවා කියලා තව එකක්. කියලා ජීවිතයේ අපේ ජීවිතය කියලා ගත්තොත් එකම දෙයක් නෙමෙයි, මේ වගේ સિદ્ધාන්තයක් තියෙන්නේ. දැන් මෙන්න මෙතනදී අපි කියමු ඇහෙන් රූපයක් බලනවා, කනෙන් සද්දයක් අහනවා, නාසයෙන් ගඳ සුවඳක් ලබනවා. මෙතනදී ඕගොල්ලෝ අතිබික්කවේ ආසවා සංවරා පහතබ සංවරයෙන් දුරුකට යුතු කෙලස් තියෙනවා. ඔගොල්ලෝ මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ඉන්ද්‍රිය ටික පරිහරණය කරනකොට මේකේ අසංවර වුණොත් හොඳට ඇහින් බලලා නිමිති ගන්නවා, කනින් සද්ද අහලා නිමිති ගන්නවා, ඒකේ රසය වැඩෙන විදිහට අරමුණු රසය විඳින විදිහට හොඳට හිතනවා නම් ඔන්න ඕකට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. ඇහැ අසංවර වුණොත් ඇහෙන් පෙනෙන රූපයකට අනේ මේ රූපය මට තියෙන ඒක හොඳයි නම්, මේ රූපය මට ලැබෙනවා නම් හොඳයි නේද, මේක ලබා ගන්න කොහොමද කියන තැනක් එන්නේ නැති වෙයිද? එනවා. ඉන්ද්‍රිය අසංවර වුණොත් උපං කාමාශ්‍රය ඕගලන්ට වැඩි තව දුරටත්. නූපං කාමාශ්‍රය උපදින්න නැති වෙයිද? උපදිනවා. උපං භවආශ්‍රය අවිද්‍යාශ්‍රය වැඩෙනවා. නූපං භවආශ්‍රය අවිද්‍යාශ්‍රය උපදිනවා. ආශ්‍රව කියලා කතාවක් ඕනේ දන්නේ එක කාරණාවක් මතක තියාගන්න. ඇහෙන් රූපයක් බලලා චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගාහි හෝති අනුභ්‍යංජනක් ගාහි හෝති. එතකොට ඇහෙන් රූප දැකලා නිමිති ගන්නවා නම් අනු නිමිති ගන්නවා නම් ඒවා ආරම්භය රස විඳ ගැනීම අනුව බලනවා නම් ඕගොල්ලෝ දැනගත්තත් නොදැනගත්තත් මෙන්න මේ ක්‍රමයට ඔය ආශ්‍රව කියන කාරණාව වැඩෙනවාමයි. එහෙනම් ආශ්‍රය යම් ක්‍රමයකට වැඩෙනවා නම් වැඩෙන විදිහට හිතලා තියෙනවා නම් මේ අයෝනිසෝ මනසිකාරයයි. ඇහැට පෙනෙනවා නම් පෙනෙන දේ මේ දුව පුතා ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩන් කියලා ඔය ටිකම විතරක් නම් හිතන්නේ. ඕවා හිතන විදිහටම නම් මනස පවතින්නේ. Taman තේරුම් ගන්න මේ හිතන ක්‍රමයට මේවට තියෙන ආසාව අඩු වෙයිද වැඩි වෙයිද කියලා තීරණය කරන්න. ගෙවල් ගැන, දරුවෝ ගැන, ඉඩකඩම් ගැන, වතු පිටි ගැන අපි හිතන්නේ මේවා හිතුවේ නැත්තම් කරන්න බෑනේ කියලා. හිතන්න. හිතනකොට වෙන දේත් හිතන්න. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් ඕවා ගැන නැවත හිතනකොට නූපං ඔය වස්තුන් උපදවා ගන්නට නූපං එක උපදවා ගන්නට උපම් වස්තුන් කෙරෙහි තියෙන මේවට තියෙන කැමැත්ත ඕගොල්ලෝ ගාව අඩු වෙයිද වැඩි වෙයිද? පේන්නට ඕනේ නුවණක් තියෙනවනම් නුවණට පේන්නට ඕනේ මේක වැඩි වෙයි. නැති එක උපදි. එහෙනම් දකින්න ඒ ආශ්‍රවත වැඩි වෙන විදිහටයි මේ ඉන්නේ. එහෙනම් මේ ක්‍රමය අයෝනිසෝ මනසිකාරය නිවනට සාපේක්ෂව ලෝකෙ තුල අපිට යහපතක් කියලා පෙනේ. දරුවා ගැන හිතුවේ, ගෙදර ගැන හිතුවේ, වත්ත වගා කරන ගැන හිතුවේ. නමුත් දකින්න නිවනට සාපේක්ෂව මෙන්න මේකයි අයෝනිසෝ මනසිකාරය කියලා ජීවිතෙන් හඳුනා ගන්න. ඉන්ද්‍රිය පරිහරණය කරනකොට චක්කුණා රූපං දිස්වාන නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි යත්වාදි කරන මේනම් චක්කු ඉන්ද්‍රියං අසංගතං විහරන්තං අවිජ්ජා දෝමනස්ස පාපක අක්ෂර ධම්මා අන්වාස වේයුං තස්ස සංවරය පටිපජ්ජති රක්කති චක්කු ඉන්ද්‍රිය සංවරං ආපජ්ජති. එතකොට
යම් ආකාරයකට ඇහෙන් රූප බලලා නිමිති අනුනිමිති ගන්නකොට ලෝභ ද්වේෂ ලාමක අකුසල ධර්මය ලුහු බඳින විදියට ඒ විදියට නිමිති අනුනිමිති ගන්න එපා. මේ ඇහෙන් රූපයක් බලනකොට රාග ද්වේෂ දෙක ඇති වෙනවා කියලා හොඳට දන්නවා නම් රාග ද්වේෂ දෙක ඇති වෙනවා කියලා දන්නවා නම් ඒ විදිහට නිමිති අනුනිමිති ගන්න එපා කිව්වා. නිමිති අනුනිමිති ගන්නවා කොහොමද? මේ ඉන්ද්‍රිය සංවරය කරගන්නවා කොහොමද? නුවණින් බලලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, ඇහැ දෙකට බෙදා ගන්න. කන දෙකට බෙදා ගන්න. නාසය දෙකට බෙදා ගන්න. කොහොමද? සේවනය කළ යුතු නොකළ යුතු. යම් රූපයක් බලනකොට රාග දේශ මොහ ඇති වෙයි නම් ඒ බඳු රූප බලන්න එපා. යම් රූපයක් බලනකොට රාග දේශ මොහ දුර වෙයි නම් ඒ බඳු රූප බලන්න. දැන් ඇහැ එපා කියන එක නෙමෙයි, රූප බලීම හොඳ නැහැ කියන එක නෙමෙයි. දැන් මේ බණ ඇහෙනවා, මේ සද්දේ මේ කන හොඳ නැද්ද? හොඳයි. ඒකෙන් දැන් අවශ්‍ය සද්දේ බැහැර කිරීම නෙමෙයි. ඒ ඇහෙන සද්දය ජීවිතේ ලං කරගත යුත්තද නැද්ද කියන එක බලන්න. ඒක තීරණය කරන්නේ මොකද්ද? උපං රාග ද්වේෂ මෝහ වැඩේ නම් නූපංගික උපදී නම් එබඳු සද්ද අහන්න එපා. උපන් රාග දේශ මොහ දුර වේ නම් නූපන් රාග දේශ මොහ නූපදී නම් එබඳු සද්ද අහන්න. ඇහත් එහෙමයි කනත් එහෙමයි. ඔය දැන් කිව්වේ මොකද්ද මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන දෙකෙන් කරන වැඩේ දෙකට බෙදාගත්ත එක. එතකොට ඇහ කන දිව නාසය ශරීරය කියන ඉන්ද්‍රිය ටික පරිහරණය කරන වෙලාවදී ඔන්න ජීවිතේ එක අවස්ථාවක් ගැන පෙන්නනවා. හොඳට බලන්න, තමන්ව තමන් මනින්න හැම වෙලාවෙම අනුන්ගේ බණ අහන්න එපා. බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාගෙන් බණ අහලා මූලික දැනුම අරගෙන ඊට පස්සේ තමන්ගේ ජීවිතයෙන් දකින්න හදන්න. ජීවිතෙන් දකින්න. ස්වාමීන් වහන්සේලාම අපිව නිවනට තබයි. අපිව නිවන් දක්වයි. අපිව අවබෝධ කරයි කියන තැනකින් ඉන්න එපා. එහෙම වෙන්නේ නැහැ. දැන් මේ අහගෙන තමන් බලන්න ඇහැට පේන මේ රූප ගැන මම මෙහෙම හිතුවොත්, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ ගැන යම් විදිහකට හිතනකොට තමන් හොඳට ඒකේ අර්ථය තමන් තේරුම් කරගන්න. මේ පෙනෙන ඇහෙන දැනෙන දේවල් වලට මගේ ඇතිවෙච්ච කැමැත්තක් තියෙනවා නම් මේ විදිහට කටයුතු කරනකොට මේ කැමැත්ත තවදුරටත් වැඩි වෙයිද? මේ රූප සද්ද ගන්ධ ආරම්භය කැමැත්තක් නැති බවක් තිබුණා නම් ඒ කැමැත්ත උපදීද මට? තමන් බලනකොට තමන් හිතන ක්‍රමයට ඒක වෙනවා කියලා පෙනෙනවා නම් දකින්ද අනේ මම මේ එහෙනම් ඉන්නේ ආශ්‍රව වැඩෙන ක්‍රමයට නේද? අනේ බුදුහාමුදුරුව පෙන්නපු අයෝනිසෝ මනසිකාරයක නේද මම මේ ඉන්නේ? සමහර විට ලෝකෙ තුල අපි දැක්කේ හරිය වටිනා දෙයක්, බොහොම ශ්‍රේෂ්ඨයි කියපු දෙයක්, සමහර විට මනුස්ස ධර්මයි කියපු දෙයක්. මනුස්ස ධර්ම එපා කියන එක නෙමෙයි, නුවණින් ඒක දකින්න. නමුත් ඒ සිද්ධිය කරද්දිත් ඒ සිද්ධිය කරන සිද්ධිය හො දකින්න ඒක මේකේ නික්ලේශී බවක්. එතකොට තමන්ට හම්බ වෙන්න ඕනේ ඉන්ද්‍රිය සංවරයේදී තමන්ම ආශ්‍රව ඇති වෙන්නේ මෙහෙමයි, මම මේ ඉන්නේ දැන් ආශ්‍රව ඇති වෙන විදිහට නේද කියලා දකින්න. එතකොට එහෙනම් ඇහැට පෙනෙන, කනට ඇහෙන මේ සද්ද ඇසුරු කරනකොට ඒව ගැන මම මෙන්න මේ විදිහට හිතනකොට මේවට තියෙන කැමැත්ත මගේ තිබුණා නම් අඩු වෙයි නේද? නූපන් කැමැත්ත නූපදී නේද කියලා තමන්ව තමන්ට හිතාගන්න පුළුවන්. පෙනෙන ඇහෙන හැම ශේස්ත්‍රයක්ම දැනගන්න. එහෙනම් මේකට නේද මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ? ඒ ක්‍රමය මොකක් හරි වෙන්න පුළුවන් මේ අර්ථය ලැබෙන. මේකට නේද යෝනිසෝ මනසිකාරය කියන්නේ? එහෙනම් මෙන්න මේ ක්‍රමයේ නේද මේ ආශ්‍රව ගෙවෙන්නේ? අන්න දැන් තමන්ට හොඳට තමන්ගේ ජීවිතයෙන් ආශ්‍රව ගෙවෙන හැටි, අනාශ්‍රව වෙන හැටි දන්නවා ආයතන ඇසුරු කරනකොට. ඔය විදිහට ජීවිතයෙන් දැනගෙන ආයතන ඇසුරු කරනකොට මේ ආයතන ආරම්භය යම් කැමැත්තක් තියෙනවා නම්, මෝඩකමක් තියෙනවා නම්
උපන් එක ප්‍රහීන වෙන නූපන් එක නූපදින ක්‍රමයේ හිතෙන් මන ඒ විදිහට හිතන්න ගන්න. ඔන්න එතකොට ඕගොල්ලෝ ජීවිතයේ එක තැනකින් සංවර වෙලා ඔය ටිකේ සංවර වෙනකොට ආශ්‍රව ගෙවෙනවා දැන්. උපං කාමාශ්‍රව භවත්ව අවිද්‍යාශ්‍රව කියන ටික දැන් දන් නැති වුණාට නුවණින් හිතනකොට දැන් ගෙවෙනවා. වෙනදට මේ හිතපු ක්‍රමයට අද අපි මෙච්චර කල් ඇහැට දකින්නකොට ඇහැට පේනකොට කනට ඇහෙනකොට අද අපි හිතුවේ මේ දුව පුතා ගෙවල් දොරවල් පේන දේ මෙහෙම හදන්න ඕනේ මෙතනින් දොරක් දාන්න ඕනේ මෙතනින් ජනලියක් දාන්න ඕනේ මේ දරුවට මෙහෙම කරන්න ඕනේ මේ පුතට සල්ලි දාන්න ඔහොමනේ අපි හිතුවේ. දැන් හොඳට දකින්න ඔය ක්‍රමය මේ හිතපු නිසා මෙහෙම වුණා. නොදන්නවා වුණත් ඇති කරලා තින්නේ ආශ්‍රව. නොදන්නවා වුණත් ඇති වෙලා තින්නේ ආශ්‍රව. එහෙනම් ජීවිතේ තැබිලා තින්නේ අයෝනිසෝ මනසිකාරය. ওই ටික දැන් තේරුම් කරගන්න. දැන් අනිත් පැත්තට හිතන්න ජීවිතේ ඒ හැම දෙයක්ම ගත්තාම සමහරට ලොකු දර්ශනයක් නෑ. ගිරවේ කියන වගේ තැනකින් අර්ථය තියෙන්නේ. අනේ මේ හැම දෙයක්ම කොච්චර වුණත් නැති වෙලා යනවනේ නැත්නම් මේ ඇහැට පෙනෙන හැම රූපයක්ම අනිත්‍යයිනේ කියන තැනකින් වගේ ඉස්සෙල්ලා පටන් ගන්න. නිකම් මානසිකාරයක්. ඒත් ගෙවෙනවා ටික ටික හරිය. ඔය විදිහට. ඔන්න ආශ්‍රව හඳුන ගන්නට ආශ්‍රව ඇති වෙන්න ජීවිතේට ඔය එක සංදිස්ථානයක් ආශ්‍රව ගෙවා ගන්න ජීවිතයෙන් උන එක තැනක්. ඊට පස්සේ තියෙනවා අත්තිබික්කවේ ආස්වා පටිසේවන පහතබ්බා. දැන් ස්වාමීන් වහන්සේලාට චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියලා හතරක් තියෙනවා. ඒකෙදි නුවණින් සලකලා බලලා ඒක කරන්න ඕනේ. අපි කියමු සේනාසනය චීවර සීතස්ස පටිඝාතය උන්නස්ස පටිඝාතය දංශ මකස වාතා තපසිරින් සප සම්පස්සනම් පටිඝාතය සීතනසා ගන්ට උෂ්ණනසා ගන්ට මේ ඇඳුමක් අඳින සිවුරක් පුරවන්නේ මොකටද කියලා ඒකේ පමන දැනගන්නවා. මම මේ ඇත්තටම ඇඳුමක් අඳින්නේ ඇයි කියන කාරණාවේ අර්ථය තෝරගන්නවා. එක්ක සීතලකින් බේරෙන්න, උෂ්ණකින් බේරෙන්න, මැස්සෝ මදුරුව විදින එකකින් බේරෙන්න. ශරීරයේ ලෝකේ පැවැත්ම පිණිස යම් ස්ථාන වසා නොගත්තාම ලැජ්ජා ඇති වෙන ඉබඳු තැනක් වසා ගන්නවා වගේ කියන තැනකින් අර්ථය බලනවා. එතකොට හොඳ සිනිඳු සිවුරක් ඕනේ මට. නැත්තම් පාටරෙදි වලින් කළ එකක් ඕනේ කියලා වගේ ඒකේ රෙද්දේ වටිනාකම සිහි කළා ඇති වෙන යම් ආසාවක් තියෙනවා නම් නූපන් ආසාව උපදිනවා නම් උපන් ආසාව වැඩෙනවා නම් ඒක හිටින්නේ. නමුත් මේ සිවුර පොරවනකොට මේකේ පමන නොදැක්කොත් සිවුර පොරවන්නේ මොකටද කියන කාරණාව නොතේරුනොත් මම යයි මට පටරෙදි කළ වලින් සිවුරක් ඕනේ දිලිසෙන විදිහේ සිවුරක් තියෙනවා නම් හොඳයි. ඊටාම මෘදු සිවුරක් තියෙනවා නම් හොඳයි. එතකොට ඒක වටිනවා මෙච්චර මේ වගේ වටිනාකම ගන්න පුළුවන් මේ වගේ දායකයෙකුට බණ කිව්වහමයි මේ වගේ සිවුරක් ගන්න පුළුවන් මෙන්න මේ වගේ තැනකට ගියාමයි කියන තැනකට යයි මගේ මනස. එතකොට බලන්න නෝපං ආශ්‍රව ධර්ම උපදිනවා උපං ආශ්‍රව ධර්ම වැඩෙනවා කියන එක වෙන්නේ නැද්ද කියලා. එහෙනම් ඒ අනුසාරෙම චීවරේ විතරක් නෙමෙයි පිණ්ඩපාතෙත් එහෙමයි. සේනාසනය ඇසුරු කරනකොටත් එහෙමයි බෙහෙත් හේතුත් එහෙමයි. ඒ ස්වාමීන් වහන්සේලාට වගේම ගිහි පින්වතුන්ටත් එහෙමයි. ගෙයක් දොරක් හදා ගන්නකොට හොඳට දකින්න ගෙයක් දොරක් හදා ගන්නවා කියන්නේ මොකද්ද? සීතෙන් කාලෙදි සීතෙන් බේරලා ඉන්න නේද මේ කොච්චර කෙරුවනම් කරන්නේ? උෂ්ණ කාලෙදි උෂ්ණෙන් බේරිලා ඉන්න නේද? මැසි මදුරු අවුසුලන් වලින් බේරිලා ඉන්න නේද? අපේ ගෙට මෙහෙම දාන්න ඕනේ මේ පාට ගන්න ඕනේ මේ හැඩයට හදන්න ඕනේ මේ විදිහට හදන්න ඕනේ මේවා ඔක්කොම අතිරික්ත කෙලෙස්. ඔගොල්ලෝ හොඳට නුවණින් සලකලා බලලා සේනාසන ගේ හදා ගන්නවා නම් අවශ්‍ය කාරණා. අහවල් ගමේ කෙනා හැදුවා අහවල් ගෙදර කෙනාගේ ගේ මේ විදිහට හදලා තියෙන්නේ. අපි මේ ටික නොකොලොත් අපිට හරි නෑ නේද කියන වගේ තැනකින් කෙලෙස් ඇති වෙලා ඕගොල්ලන් මේ සසරට ගහගෙන යනවා ඕගොල්ලන් වැරද්දකට වෙනවා කියන ටික වෙන්නේ නූපං කාමාශ්‍රය උපදිනවා උපං කාමාශ්‍රය වැඩෙනවා කියන එක වෙන්නේ ඒ ටික නැති වුණු ගෙයක් හදා ගන්නවා කියලා අපි කරන්නේ ඇත්තටම මෙන්න මේ ටික නේද කරලා තියෙන්නේ. සීතෙන් බේරලා ඉන්න උෂ්ණෙන් බේරලා ඉන්න මැසි මදුරු අවුසුලන් වලින් බේරලා ඉන්න නේද මේ ගේ කියලා එකක් හදාගෙන තියෙන්නේ කියලා ඔකේ අර්ථය තේරුණොත්
අනිත් අය දුවන අය ලෝකේ දුවනවා. කරන අය ලෝකේ කරනවා. මට ඒකෙදි ප්‍රශ්නයක් නැහැ. අනිත් අයට ඕන විදිහට මම හැසිරුණා කියලා මගේ ජීවිතයට වග කියන්නේ නැහැ. අනිත් අය කියන තැනකින් හිතන්න තරම් මෙයා බුද්ධිමත්. කියන යෝනිසෝමනසිකාරය දන්නවා. එතකොට මේ වගේ දැක්මක් තිබුණොත් මෙයා යයිද අනිත් කෙනා මෙහෙම ගයක් හදුවා මාත් මෙහෙම ගයක් හදන්න ඕන කියන තැනකින් මනස ඇවිසිලා. උපං ආශ්‍රය දුරු වෙලා නූපං ආශ්‍රය නූපදිනවා කියන මනසක් හැදෙන්නේ නැති වෙයිද? හැදෙනවා. ඒ යෝනිසෝ මනස්කාරය අයෝනිසෝ මනස්කාරය දෙක නොදන්නාකමම නෙමෙයිද ලෝකේ තරංගයක් ගොඩ නැගලා තියෙන ගෙවල් හදන්න. තරංගයක් ගොඩ නැගලා තියෙන ඇඳුම් අඳින්න. අද මට අහවල් තැනට යන්න මගේ යාළුවා මෙහෙම ඇඳුම් ඇඳගෙන එනවා. මම මෙහෙම ගියොත් හරිනේ මට මෙහෙම එකක් ඕනේ. ඒක ඇඳුම ගොඩක් ගණන් දැන් ඒක බැයි නම් මට එච්චර මුදලක් නැහැ මට වෙනව ණයට ගන්න. ඊට පස්සේ ණයටත් බැයි නම් එහෙම ගෙවා ගන්නත් බෑ. අනේ වෙලාවෙදී වැරදි ක්‍රමයකට හරි අනුන්ගේ දෙයක් හොරෙන් හරි ගන්නවා වගේ තැනකින් ජීවිතයට පෙළඹෙයි. ඒතර බලන්න ඒ වගේ සේනාසන, ගෙවල් දොරවල්, ඇඳුම් පැළඳුම්, කන බොන ආහාර පාන. එතකොට බෙහෙත් හේත් කියන කාරණා ටික ඕගලන්ගේ ජීවිතයත් ලැබෙද්දී ඔන්න නුවණින් ඇසුරු කරන ආශ්‍රව වැඩෙන්න හෝ ගෙවා ගන්න තව එක සම්දිස්ථානයක් කියලා දකින්න. තව එක අවස්ථා මේ නිවන් දකින්නවා කියලා કૃතිම වෙන එකක් නෙමෙයි. ජීවිතයේ මේ අස්පනා අපිට දැක මම මේ පිරිහීමට යනවද වැඩිවීමට යනවද කියලා තමන්ව බල කරන්න ඕන එකක්. භාවනා දෙන මම නෙමෙයි ඕගොල්ලෝ නිවන් දකින්න කෙනෙක්ද නැද්ද කියලා දන්නේ කරන ඕගොල්ලෝ දැන දැක කරන්නට ඕනේ. මේ ආශ්‍රව ගෙවෙනවද මගේ නැද්ද? ආශ්‍රව ගෙවෙන විදිහටද ඉන්නේ නැද්ද කියලා දැන දැක කරන්න ගෙවන්න ආශ්‍රව. මේ ටික නොකොලොත් කරන හැම පින්කමකින්ම ආසවක්ඛ්‍යාවහං හෝතු කියලා ප්‍රාර්ථනා කළාට වෙන්නේ නැහැ. හැමදාම එක ප්‍රාර්ථනාවකට විතරක් සීමා වෙයි. එතකොට දැන් තව එක තැනක් තමයි ජීවිතේ මොකද්ද? පාටිසේවණින් ඇසුරු කරනකොට ආශ්‍රව ගෙවෙන විදියට ඉන්නවද නැද්ද කියලා තමන්ම දැනගෙන කරන්න. ඊට පස්සේ අත්‍ය ආසවා ආදිවාසනා පහතබ්බා. දැන් තියෙනවා තව ආශ්‍රව ටිකක් මොකද්ද? ඉවසීමෙන් මදුරු කනකොට මැස්සෝ අහනකොට මැස්සි මදුරුවන්ගෙන් සර්පයන්ගෙන් ගෝනුසන්ගෙන් එතකොට බඩගිනි කම පිපාසය සීත උෂ්ණ වගේ දේවල් දැනෙනකොට ඉවසන්න ටිකක් හුරු වෙන්නත් ඕනේ. චූටි බඩගින්නක් දැවුනත් එකට කෑ ගහලා ප්‍රතික්‍රියාවක් දක්වනවා නම් හොයනවා නම් මේ එතකොට පිපාසයක් ඇති වුණත් එහෙමයි මැසි මදුරුවෝ ඉන්නවා කියන තැන්වලදී ඉවසිය යුතු අවස්ථාවේදී ඉවසලා ආශ්‍රව ගෙවා ගන්න ඕනේ. ඉතින් ඒ වගේ අවස්ථාවේදී ඒක ඉවසන්නේ නැති තත්වයකටපත් වෙනවා නම් ඒ නිසා නූපං කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව වැඩෙන්න පුළුවන්. නූපං එක උපදින්න පුළුවන්, උපං එක වැඩෙන්න පුළුවන්. සීත උෂ්ණ මැසි මදුරු පේසා පිපාසා වගේ තැන් ඇති වෙද්දී ඉවසලා කියන්නේ දැන් මේකෙදි අපි කියමු උඩටම බඩගිනි ඉන්නම බෑ. අනුන්ගේ වත්තක තියෙනවා ඇපල් ගෙඩියක් නැත්තම් පළතුරු ගහ. මේ ඉවසන්නේ නැතිකම නිසා දැන් කනවා කියලා එක හොරෙන් හරි කඩාගෙන කෑවා. ඊට පස්සේ මේ හොරකම් කෙරුවා කියලා අපිට ගුටි කණ්ඩ වෙනව නින්දා අපහාස වෙන්න වෙනවා නම් අර ඉවසන්නේ නැතිකම නිසා ඇති වෙන ආශ්‍රයයක් තියෙනවා නම් ඒ උපමාව වගේ ඒ වගේ හැම දෙයක්ම දකින්න. ඔයගලන්ට ජීවිතේ ඉවසන්න ඕනේ තැනදී. අයියෝ මෙතන ඉන්න බෑ මදුරුව කනවා මම යන්න කියලා සමහරට රෑ නැගිටලා යනවා. යනකොට අවේලාවේ වීදි සංචාරයේ ගියා කියන තැනකින් අල්ලලා ලෝකේ දඬුවම් කරන්න පුළුවන්. ඒ දඬුවම් ලැබෙන්නේ දැන් මොකද? නොයවසීම නිසා. වගේ තැනකින් අපිට උපං ආශ්‍රව වැඩේ නූපං ආශ්‍රව ධර්ම උපදී. එතකොට ඒ නිසා ඉවසනවා කියන එකනොත් ඔයගලන්ට ආශ්‍රව ගෙවා ගන්න ඕනේ. ඔයගොල්ලෝ බලන්න මේ මොහොතේදී මේ ටිකෙන් මෙහෙම නොයිවසා
ඒ අවස්ථා ටික ජීවිතේ සීත හෝ උෂ්ණෝ මැසි මදුරු අවු සුලං කියන වටපිටාවක් ලැබෙනකොට බඩගින්න පිපාසය වගේ දේවල් ලැබෙනකොට කයේ නොඑක් වේදනා ලැබෙනකොට අපිට මානසිකාරයක් එනවනම් ඒවට ප්‍රතික්‍රියා දක්වන්න උපං කාමාශ්‍ර භවශ්‍ර අවිද්‍යාශ්‍ර වගේ ඒ කියන්නේ ලෝකයේ තුල ඇති කැමැත්ත වැඩි වෙන නූපන් කැමැත්ත උපදින විදිහ ක්‍රම හොයන්න වෙයි නම් දකින්න මේ ආශ්‍රව වැඩෙන ක්‍රමයක්. එහෙනම් මෙතනදී මේ ටික මම නොකල යුතුයි. මේ ටික ඉවසිය යුතුයි. මෙහෙම කළා හරි මේ වෙලාවේදී මේ පිපාසය නසාගත යුතුයි නෙමෙයි මං ඉවසිය යුතුයි. මට සාධාරණ විදියට ලැබෙනකම්. මෙහෙම කළා හරි මං බඩගින්නට කෑවේ යුතු නෑ. මේ ටික මම මේ වෙලාවේ මේ බඩගින්න ඉවසිය යුතුයි. මෙහෙම කළා හරි මේ මදුරුවන්ගේ ආරක්ෂා වෙන්න net එකක් ගත යුතුයි. මధుර දලක් ගත යුතුයි නෙමෙයි මේක මං ඉවසිය යුතුයි කියන වගේ තැනකින් මැසි මధుරුව වැඩි ඉන්න බෑ එහෙනම් මම net එක ගන්නවා net එක ගණන් එහෙනම් හොරකම් කරනවා වගේ තැනකට යන්න එපා ඒක ඉවසන වගේ තැනකින් ජීවිතයට තව තැනක් හම් වෙනවා අපිට මොකද්ද අදිවාසනෙන් ඉවසීමෙන් පහකට යුතු කෙලස් කියලා ඊට පස්සේ තියෙනවා තව පරිවර්ජනා පහතම්බා දුරු කරලා ඒ කියන්නේ නපුරු ඇත්තු නපුරු ආස්‍ය නපුරු ගවය මේ වගේ නොයෙක් ඡණ්ඩ පරස සත්තු හෝ එහෙම ඉන්නවා නම් හැම වෙලාවෙම අපිට ඇති වෙන්නේ මොකද්ද මේ සත්තු ගැන මට කරදරයක් කරයිද මගේ දේවල් වලට කරදරයක් කරයිද කියලා අයෝනිසු මනසිකාරයම මේ පැත්තම හිතවන ගතිය ඇත්තම් ඒකත් ඒ වගේ පරිසරයක්. එහෙම නැත්නම් නිතරම පර්වත ප්‍රපාත කඳු මහ භයානක තැන්නම් වල නම් ඉඳින්නේ ජීවිතේ නිතරම සිතුවිලි දෙන්නේ ඒව රැකගන්න ඒවෙන් බේරෙන්න ක්‍රමෝපායක් නම් තව විදිහකට ගත්තාම සත්පුරුෂයෝ නිന്ദා අපහාස කරන යහළු මිත්‍ර අපි කියන සමහර අය ඉන්නවා අසත්පුරුෂ වැඩ කරන පාප මිත්‍ර වැඩ කරන අය අපි ඒ අයක මිත්‍ර සම්බන්ධතා තියාගත්තොත් ඇත්තටම අපි වැරදි කරන්නේ නැහැ. නමුත් සත්පුරුෂයෝ හිතයි අර වගේ චරිතයක් තියෙන කෙනෙක් මෙයා ඇසුරු කරන්නේ මෙයාගෙත් මොකක් හරි ගතියක් ඇති සම්බන්ධයක් ඇති කියන තැනකින් හිතයි නම් අන්න ඒ බඳු පාප මිත්‍රයන් ඇති බව දුරු කරන්න. එතකොට ඔය වගේ ස්ථාන ඇසුරු කරනකොට පාප මිත්‍රය ඇසුරු කරනකොට දුරු නොකරනකොට තමන් තුළ මේ උපන් ආශ්‍රව වැඩෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. නූපන් එක උපදින්න ක්‍රමයක් තියෙනවා. ඔන්න ඔය වගේ දේවල් දුරු කරලා එතකොට ජීවිතෙන් තමන් මැන ගන්න ඕනේ. මේ පුද්ගලයා ගැන ලෝකෙ මෙන්න මේ විදිහට දකිනවා මෙහෙම කියනවා මෙතනදී මම මෙයා අතහරින්න ඕනේ කියලා දැනගන්නට ඕනේ. එතකොට මෙන්න මේ විදිහට දැනගෙන මේ ආශ්‍රව ධර්ම ගෙවා ගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඒකට කියනවා පරිවර්ජනා පහතබ්බ දුරු කරලා යමක් දුරු නොකර ඒක පරිහරණය කරනකොට දැනගන්න තමන්ට ආශ්‍රව වැඩෙන තව එක අවස්ථාවක් ජීවිතේ. ඒ වගේ වෙලාවෙදී අනාශ්‍රව වෙන්න ආශ්‍රව ධර්ම දුරු කරගන්න මේ ස්වභාවයෙන් යුක්ත මේ දේවල් අතහැරිය යුතුයි අතහැරන විදිහට හිතිය යුතුයි නේද කියලා දැනගන්න. ඔන්න ආශ්‍රව ධර්ම වැඩෙන්න හෝ ඒකෙන් ලෙහා ගන්න තව එක අවස්ථාවක්. ඊට පස්සේ පෙන්නනවා අත්තිබික්ඛවේ ආසවා විනෝදනා පහතබ්බා විනෝදනා පහතබ්බා. තව ආශ්‍රව ක්‍රමයක් තියෙනවා විනෝදනය කියන්නේ නැති කරලා කොහොමද මේ මනසට අපේ සිතට නොයෙක් විදිහේ කාම විතර්ක ඇති වෙන්න පුළුවන් ව්‍යාපාද විතර්ක ඇති වෙන්න පුළුවන් හිංසා විතර්ක ඇති වෙන්න පුළුවන් නොයෙක් විදිහේ පාපක අකුසල ධර්ම ඇති වෙන්න පුළුවන් මෙන්න මේ
ඇති වෙන උපදින කාම විතර්ක, උපදින ව්‍යාපාද විතර්ක, උපදින හිංසා විතර්ක, උපදින පාපක විතර්ක අපි ඉවසයි නම්, දුරු නොකරයි නම්, දුරු නොකරන්න උත්සාහ නොකරයි නම්, ඒ හේතුයෙන් අපිට නොයේක් විදිහේ වෙහෙස දැවිලි එන්න පුළුවන්. විලාව කීයටද මම අවසන් කරන්න ඕන කියලා කියන්නේ. එතකොට උපං පාපක අකුසල ධර්ම දුරු නොකරයි නම්, බැහැර නොකරයි නම්, ඒ හේතුයෙන් උපං ආශ්‍රව ධර්ම වැඩෙන්න පුළුවන්, නූපං ආශ්‍රව ධර්ම නූපදින්න පුළුවන් බව හොඳට තේරුම් කරගන්නට ඕනේ. ඉතින් තම තමන් තුල උපදින කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක වගේ විතර්ක දැන දැක ඒක නැති කරන්නට වීර්ය දරනවා නම්, වෙහෙස දරනවා නම්, උපං කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන ආශ්‍රව ධර්ම දුරු වෙනවා, නූපං එක නූපදිනවා. එහෙනම් ඊගාව අවස්ථාව දැනගන්න, හිතට එක විතර්ක උපදින වෙලාවේදී සසරෙන් එතර වෙනවද, සසරට බැඳෙන්නෙක් වෙනවද කියලා තීන්දුව తీරන ගන්න තමන්ටම අයිතිය ලැබෙන තව අවස්ථාවක් තමන්ගේ ජීවිතේ කියලා. අමුතුවෙන් නිවන බලන්න එපා, අමුතුවෙන් සසර බලන්න එපා. දැන් අවස්ථාව උදා වෙලා තියෙනවා. නිවන් දකින්නෙක් වෙනවද, සසරට යන්නෙක් වෙනවද? තමන් ගාව ඊට දක්වන ප්‍රතික්‍රියාව මත තීරණය වෙලා තියෙනවා. තමන් දුක් විඳින්නෙක් වෙනවද නැද්ද කියන එක. ඒ වගේ අවස්ථාවක්. ඒකට කියනවා මොකද්ද? විනෝදනා පහතබ්බා. විනෝදනේ නැති කිරීම. මේ විතර්ක නැති වෙන විදිහට බලලා කෙලස් ගෙවා ගන්නවද? මේ විතර්ක වලට අනුගත වෙලා යමක් සිහි වෙනකොටම හරිම හොඳයි නේද කියලා සිහි කරලා, හරිම හොඳයි නේද කියලා ඊට අනුගත වෙලා, නැඹුරු වෙලා මේ ආශ්‍රව වැඩි කරගන්නවද නැද්ද කියලා Taman තේරුම් කරගන්නට ඕනේ. ඊට පස්සේ අතිබිකව ආසව භාවනා පහතබ්බා. ආශ්‍රව තියෙනවා, භාවනාවෙන් ගෙවා ගන්නට ඕනේ. ඔන්න ඔතෙන්ට භාවනාව කියන්නේ. එතකොට එතෙන්දි භාවනාව කියන්නේ බොජ්ජංග ධර්ම තියෙනවා, සප්ත බොජ්ජංග ධර්ම. මෙන්න මේ බොජ්ජංග ධර්ම වඩලා නොවඩනකොට ඇතිවෙන නූපං ආශ්‍රව ධර්ම උපදින, උපං ආශ්‍රව ධර්ම වැඩෙන ක්‍රමයක් තියෙනවා. එතකොට මේ බොජ්ජංග ධර්ම අපි කියමුකෝ සමත යපැත්ත භජනය කරනවා, සමතිය ඇසුරු කරනවා, හැම වෙලාවෙම පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංග කියන සම්බොජ්ජංග තුන තියෙන සමතේ මුල් කාරණාව කරගෙන, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ තියෙන මානසිකාරයේ විපස්සනා පැත්ත මුල් කරගෙන, එතකොට සති සම්බොජ්ජංගයේ තියෙන මේ ධර්මතා දෙකට අනුග්‍රහ දක්වලා ඔගොල්ලෝ සිහියෙන් සමත විදර්ශනා වඩනවා නම් මේ වැඩෙන්නේ බොජ්ජංග ධර්ම. ඒ ටික නොකරනකොට ඇතිවෙන ආශ්‍රයක් තියෙනවා නම් ආශ්‍රව ඇති වෙනවා. ඒ ටික කරලා ඒ ආශ්‍රව ධර්ම ගෙවා ගන්නට පුළුවන්. එතකොට ප්‍රාර්ථනාවකට සීමා නොවි දැන දැක ජීවිතයෙන් ඕගොල්ලෝ ආශ්‍රයක්ෂය කරගන්නෙක් වෙනවද, ආශ්‍රව ඇති කරගෙන සසරට යනවද කියන එක තීරණය කරගන්න. ඔය ක්‍රම 7 ජීවිතයට හම්බ වෙද්දී ඔය 7 තුල ඔය 7 පොළ පුරාවටම නුවණින් හිතලා කෙරවලට ගිය කෙනාට කියන ක්ෂීණාශ්‍රවයන් වහන්සේ, ආශ්‍රය ක්ෂය වෙච්ච කෙනා කියලා. ඒ කියන්නේ මහා රහතන් වහන්සේට නමක්. ඉතින් ඕගොල්ලෝ රහත් බවට පත් වෙනවද නැද්ද කියන එක තියෙන්නේ කාගාවද? තමන් ගාව. මොකද මේ අවස්ථා ටික ඕගොල්ලන්ගේ ජීවිතේ ওই අවස්ථා ටිකට මම බලලා හරියන්නේ නැහැ. මට හම්බ වෙන්නේ නැහැ. ඕගොල්ලෝ ඉන්ද්‍රිය පරිහරණය කරනවා, නැත්තම් සිව්පසේ පරිහරණය කරනවා, ඇඳුම් අඳිනවා කියන එකට
මම විදර්ශනා කළා හරියන්නේ නැත්තම් මම කෙලෙස් ඇති කරගන්නවා කියලා තැනකින් බෑ. තමන් කරන දේට තමන් දැනගන්නට ඕනේ. ඒ වගේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සබ්බ සංවර පරියාය කියලා මේ කාමාශ්‍රව, භවශ්‍රව, ditthාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන මේ ඔක්කොම ආශ්‍රව ටික මේ ආශ්‍රව ධර්ම හතරම ඉතුරු නැතුව නැති කළ අනාශ්‍රව බව ඇති කරගන්න පුළුවන් ඕගලන්ට ජීවිතයෙන් හම්බ වෙන ඔය හත් පොලේ කටයුතු කළා. ඔය හත් පොල කියලා කියන්නේ ඕගලන්ගේ ජීවිතේ. ඔය අවස්ථා හතෙන් තොරව ඕගලන්ට ජීවිතයක් නැහැ. ඔය අවස්ථා හත පරිහරණය කරනවා කියන්නේ ජීවිතය පරිහරණය කරනවා. ඔය අවස්ථා හයේ සංවෘතයි කියලා කියන්නේ සංවරයි කියලා කියන්නේ ජීවිතය ඕගලන්ගේ සංවරයි. ඔය අවස්ථා හතේ අසංවරයි කියලා කියන්නේ ඕගලන්ගේ ජීවිතය අසංවරයි. ඔය අවස්ථා හතේ සිහියෙන් ඉන්නවා කියන්නේ ඕගොල්ලෝ යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න ප්‍රඥාවන්තයි. ඔය අවස්ථා හතේ සිහි නුවණ නැහැ කියලා කියන්නේ ඕගොල්ලෝ අයෝනිසෝ මනසිකාරයේ ඕගොල්ලෝ අසංවරයි. එතකොට මෙන්න මේ වගේ අර්ථයක් පදනම් කරගෙනයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් දන්න කෙනාට දකින කෙනාට ආශ්‍රයක් ඡේවයම කියමු නොදන්න කෙනාට නොදකින කෙනාට නෙවෙයි කියලා. දැන් හොඳට බලන්න මේ ආයත් මේ හය පොලේදී අපි මේ විදියට හිතුවොත් අපිව සසරට අහු වෙනවා මේ විදියට හිතුවොත් සසරට වැඩෙනවා කියන එක දැනගන්න කවම සත්පුරුෂ ඇසුරු කළ එකේ ලක්ෂණේ. දැන් ඒ ගැන දැනගත්තට පස්සේ ඕගොල්ලන්ට අපිටම අපිව තේරෙන්න ඕනේ අනේ මේ ආයතන පරිහරණය මේ මම ඉන්නේ ආශ්‍රව රැස් කරගනිමින් නේද? මගේ ජීවත් වීම කියන්නේ ආශ්‍රව සහිත බව හදන එක නේද? කියන තැනකින් Tamanට හිතන්න පුළුවන් මට ඒකාන්තේ ලාභයක් නෙමෙයි මට යහපතක් නෙමෙයි ජරා මරණ ශෝක පරිදේය දුක් දුම්නස් එන පපුවේ අද්ගා අඬඬ විලාප දෙන්න වෙන සසර ලැබෙන ක්‍රමයටනේ මම ජීවත් වෙන්නෙක් වෙලා තියෙන්නේ මෙච්චර කල් මෙහෙම හිතලා තියෙන්නේ මං අනේ මගේ ලැබීම යහපතක් නෙමෙයි කියලා තමන්ගේ අද චරිතය තමන්ටම දැකලා ඒක ප්‍රතික්ෂේප කරගන්න පුළුවන්. අනේ මෙහෙම කරන මම යහපතක් කරගන්නවා නේද? බුද්ධ ආදී සත්පුරුෂය පහළුනේ මට මෙහෙම කරගන්න නේද කියන වගේ තැනකින් දැකලා තමන්වම යහපත යොදවන බව දැකලා සතුටු වෙලා මේක කරගන්න සතුටු වෙන්නට ඕනේ. ඉතින් ඒ හොඳ නරක දෙක තේරුම් අරගෙන ජීවිතේ හදාගන්නට මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතය තුලදීම සියලුම ආශ්‍රව ධර්ම ක්ෂය කරලා අනාශ්‍රව චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්තිය උපදවාගෙන මේ දුක්සහගත සසරෙන් එතර වෙන්න හැම දිනාට මේ දේශනාව හේතුපනිශ්‍රිය වේවා.